දැන් මේ කියන්න හදන්නේ බිස්නස් වැලියේෂන් තියරි and ඇප්ලිකේෂන්ස් ඒ සබ්ජෙක්ට් එකේ දෙවෙනි පාඩම වැලියු ක්‍රියේෂන් ෆන්ඩමෙන්ටල්ස් ගැන. හරිනේ. දැන් මේක ගැන කියන්න කලින් පළවෙනියෙන් දෙයක් කියන්න ඕනේ. දැන් මම මේ ලෙසන් එක ගැන මේ කතා කරන දේවල් ටිකක් තියෙනනේ මේකෙදි. ඒ ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මොකක් හරි තැනක අවුලක් තියෙන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. මොකද හේතුව මාත් සම්පූර්ණයෙන්ම දැනගෙන නෙවෙයි මේ රෙකෝඩින් එක කරන්නේ. මාත් දැනගත දේවල් තුලින් තමයි කරන්නේ. ඒ නිසා මොනවා හරි අවුලක් තියෙන්න පුළුවන්, බැරි කමක් නැහැ. මොකද ඔයාලා දන්නවනේ ලෙක්චර්ස් වලදී කරපු විදිය ගැන. ඒ නිසා තමයි අතර මේක කරන්නේ. මෙතන මොනවා හරිම මම කතා කරන ඒවා මොනවා හරි ඉෂුව එකක් තියෙනවා කියලා හිතනවා අනිවාර්යෙන් කියන්න. ඒක අවුලක් නැහැ. හරිනේ. හරි. ඒතර වැලියු ක්‍රියේෂන් වල ෆන්ඩමෙන්ටල් ප්‍රින්සිපල්ස්. දැන් මේ වැලියු ක්‍රියේෂන් එක ලෙසන් එක පාර්ට් දෙකකට බෙදෙනවා. ස්ලයිඩ් ෂෝස් දෙකක් විදිහට දීලා තියෙන්නේ. මෙතන පළවෙනි ස්ලයිඩ් ෂෝ එක. එතකොට දැන් මොකක්ද මේ වැලියු කියලා කියන්නේ? දැන් පළවෙනි එක තේරුම් ගමුකෝ. දැන් වැලියු කියන එකේ තේරුම තමයි දැන් කම්පැනි එකට අපේ ගත්තොත් normally generally motivation එක. ගොඩක් කම්පැනිස් වල profit earning කියන දේනේ. ගොඩක් වෙලාවට කම්පැනිස් මොටිවේට් වෙන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ ඉන්ටෙන්ෂන් එක වෙන්නේ profit making. එතකොට මේ profit කියන දේ ගන්න නම් අපිට profit කියන දේ උපයන්න නම් කස්ටමර්ස්ලට අපි බඩු විකුණන්න ඉපෑ. නැත්නම් සේවාවක් සපයන්න ඕනේ. ඒ භාණ්ඩ විකිණීම සේවා සැපයීම තුළින් තමයි අපිට ආදායමක් සහ ලාභයක් ජෙනරේට් වෙන්නේ. එහෙනම් මේ කියන විදිහේ ආදායමක් ලාභයක් ජෙනරේට් වෙන්න නම් කස්ටමර්ස්ලට ඒ භාණ්ඩය හෝ සේවා අපෙන් ලබා ගන්න උනන්දුවක් ඇති වෙන්න ඕනේ. හරිනේ. එහෙම ඇති වෙන්න නම් ඒගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ භාණ්ඩය හෝ සේවා අපිට වැදගත් කියලා. වැලියබල් කියලා. මොකක් හරි මේකෙන් අපේ නීඩ් එකක් සැටිස්ෆයි කරනවා කියලා. හරිනේ. ඒතර එහෙම අපිට පුළුවන් නම් කම්පැනියක් විදියට අපිට පුළුවන්කමක් තියෙනවා නම් පාරිභෝගිකයෙක්ගේ ඒ අවශ්‍යතාවක් හෝ උවමනාවක් අපේ භාණ්ඩය හෝ සේවාව තුළින් තෘප්තිමත් කරන්න, සැටිස්ෆයි කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒතර ඇත්තටම අපේ භාණ්ඩය හෝ සේවාව වැලියබල් කියලා කියන්න පුළුවන්. මේ කස්ටමර්ගේ පැත්තේ එක වැලියබල්. එතකොට එහෙම වැලියු එකක් භාණ්ඩය හෝ සේවාව තුළින් වටිනාකමක් Tamanට තේරෙනවා නම් තමයි එයා මිලක් ගෙවන්න පෙළඹෙන්නේ. හරිනේ. ඒතර එයා මිලක් ගෙවුවොත් තමයි අපිට මොකක් ලැබෙන්නේද? කෑෂ් ෆ්ලෝ එකක් හම්බ වෙන්නේ. ඒතර අපිට කෑෂ් ෆ්ලෝ එකක් හම්බ වෙන්නේ ඒ භාණ්ඩය හෝ සේවාව වැලියබල් නම් නේද? ඒකේ වැලියු එකක් නැත්තම්, කස්ටමර්ට ඒකේ වැලියු එකක් නැත්තම් අපිට කෑෂ් ෆ්ලෝ එකක් හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපිට ලැබෙන කෑෂ් ෆ්ලෝ එකෙන් මොකක්ද පෙන්වන්නේ? වැලියු එක. ඒක පළවෙනියෙන් තේරුම් ගන්න ඕනේ. එහෙනම් වැලියු කියන එක ඩිනෝට් කරන, ඉම්ප්ලයි කරන දෙයක් තමයි මොකක්ද? කෑෂ් ෆ්ලෝ කියන එක. හරිනේ ඒක. ඒතර ඔන්න ඔය කියන කෑෂ් ෆ්ලෝ එකකින් ජෙනරේට් වෙන වැලියු එක. එහෙනම් මේ කෑෂ් ෆ්ලෝ එක තමයි අපේ ආදායම වෙන්නේ. ඒකෙන් වියදම් ටික අඩු කරාම තමයි ලාභය එන්නේ. එහෙනම් අපිට ලාභයක් ලබන්න නම් අපිට ප්‍රොෆිට් එකක් earn කරන්න නම් ආදායමක් තියෙන්න ඕනේ. ආදායමක් තියෙන්න නම් කෑෂ් ෆ්ලෝ එකක් තියෙන්න ඕනේ. කෑෂ් ෆ්ලෝ එකක් තියෙන්න නම් වැලියු එකක් ක්‍රියේට් කරන්න ඕනේ. එහෙනම් වැලියු ක්‍රියේෂන් තමයි ප්‍රොෆිට් එකට ලීඩ් කරන්නේ. අපිට ප්‍රොෆිට් එකක් earn කරන්න නම් වැලියු එකක් තියෙන්න ඕනේ. හරිනේ. ඒක පැහැදිලිනේ. එහෙනම් ඇත්තටම ඒකයි ඔය වැලියු equals profit කියලා කියන්නේත් ඒක තමයි. හරිනේ. එතකොට දැන් මේක කියනවා ස්ලයිඩ් එක බැලුවොත් මේක කියනවා වැලියු එකක් ක්‍රියේට් වෙන්න නම් මෙන්න මේකයි වෙන්න ඕනේ. මොකක්ද? අපි ඉන්වෙස්ටර්ස් ළගෙන් සල්ලි අරගන්න ඕනේ. දැන් කම්පැනියක් ගැන හිතන්නකෝ. කම්පැනියක් වුණාම ෂෙයා හෝල්ඩර්ස් ළගෙන් සල්ලි ගන්නවා. ලෙන්ඩර්ස් ළගෙන් ගන්නවා. ඊට පස්සේ තව කට්ටියෙන් ගන්නවා. මේන්ලි ෂෙයා හෝල්ඩර්ස්ලා කියලා හිතන්නකෝ. අරගත්තට පස්සේ මේගොල්ලන්ට අපි යම්කිසි ගෙවීමක් කරනවනේ නේද? අපි හිතමු අපි ලෝන් එකකින් සල්ලි ගත්තා කියලා මොකක් හරි දෙයකට. ඒ ලෝන් එකට අපි ඉන්ට්‍රස්ට් එකක් ගෙවනවා. හිතමු 110ක ඉන්ට්‍රස්ට් එකක් ගෙවනවා. දැන් මේ ගත්ත සල්ලි ටික අපි යොදවනවනේ මොකක් හරි ආයෝජනයකට, මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට අපි හිතමු ඉන්වෙස්ට් කරනවා. එතකොට අපිට ප්‍රොෆිට් එකක් ගන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඒ යොදවන ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභය. කියන ආයෝජනයේ ප්‍රතිලාභය, return on invested capital. ඒක වැඩි වෙන්න ඕනේ මොකකට වඩාද? අර ලෝන් එකට ගෙවන ඉන්ට්‍රස්ට් එක. ලෝන් එකට ගෙවන ඉන්ට්‍රස්ට් එක කියන්නේ මොකද්ද? ඒ ගත්ත කැපිටල් එකේ කොස්ට් එක.
අපි ගත්ත කැපිටල් එක වෙනුවෙන් ගෙවන්න වෙන cost එක. කියන්නේ cost of capital. මේ cost of capital කියන එකට වඩා වැඩි වෙන්නේ මොකක්ද? return on invested capital. කියන්නේ ආයෝජනයට ලැබෙන ප්‍රතිලාභය වැඩි වෙන්න ඕනේ අපි අර ගන්න මුදලේ පිරිවැයට වඩා. එහෙම වුණොත් අපිට value එක generate කරන්න පුළුවන්. නැත්නම් profit එක generate කරන්න පුළුවන් කියලා මේකෙදි කියනවා. ඒක පැහැදිලිනේ. දැන් මේගොල්ලෝ කියනවා හැමතිස්සෙම අපේ return එක කියන එක අපිට කොච්චර cash flow එකක් කොච්චර ආදායමක් ලැබෙනවාද කියන එක. දැන් අපි දන්නවා අපේ value එක තීරණය වෙන්නේ කාරණා දෙකක් මත. මොකක්ද? ඒ project එකේ invest කරාම ලැබෙන return එක සහ අනිත් එකේ invest කරන්න අපි ගත්ත මුදලක් තියෙනවනේ මුදලට ගුණ ප්‍රතිලාභය cost of capital මත. ওই කාරණා දෙක මත. ඊළඟට මේගොල්ලෝ කියනවා ඔය return එක කියන එක අපිට ලැබෙන ප්‍රතිලාභය කියන එක rate of return කියන එක තීරණය වෙනවා කාරණා දෙකක් මත. මොනවද? return on invested capital ROIC and growth කියන එක. growth එකයි return on invested capital මත තමයි කියනවා තීරණය වෙන්නේ අපේ return එක rate of return එක. ඒක අපි ඔප්පු කරලා පෙන්නනවා ඊළඟ value creation 2 වලදී. ඒ නිසා අපි ඒක දැම්ම වැඩි හිතන්න යන්න ඕනේ නැහැ. දැනට තා ගන්න ඕනි මොකක්ද return එක තීරණය වෙන්නේ කාරණා දෙකක් මත growth එක සහ ROIC මත. එහෙනම් ඒ දෙකෙන් value එක තීරණය කරනවා සහ cost of capital මත. හරිනේ. ඊළඟට අපි යනවා ඊළඟ concept එකට. conservation of value. මේ conservation of value වලින් කියන්නේ anything that does not increase cash flows does not create value. දැන් මේක ඇත්තටම ඔප්පු කරලා තියෙන concept එකක්. ඔය අපි ඉස්සරහට කතා කරන Modiglian Miller theories වලත්. දැන් ඒක ඔප්පු කරලා තියෙනවා මොකක් හරි දෙයකින් cash flow එකේ increase එකක් වෙන්නේ නැත්තම් එතන value එකක් create වෙන්නේ නැහැ කියලා. කියන්නේ value කියන එක create වෙන්න නම් අනිවාර්යයෙන්ම cash flows වල increase එකක් තියෙන්න ඕනේ. දැන් අපි හිතමු අපේ business එකේ අපි කරන්නේ අපි හිතනවා දැනට ඉන්න manager හොඳ නැහැ කියලා. ඒ මනුස්සයා අපි අයින් කරනවා. අයින් කරලා talent ඊට වඩා experience කෙනෙක් ගන්නවා. එහෙම ගත්තයි කියලා අපි profit වැඩි වෙනවද? එහෙම වෙන්නේ නැහනේ. වෙන නම් මොකද්ද වෙන්න ඕනේ? අපිට ලැබෙන මුදල් ප්‍රවාහ වැඩි වෙන්න ඕනේ. cash flows වැඩි වෙන්න ඕනේ. cash flows වැඩි වුණොත් තමයි මොකක් වෙන්නේද? cash inflows වැඩි වුණොත් තමයි cash inflows වල present value වැඩි වෙලා NPV වැඩි වෙන්නේ. ඒ NPV වැඩි වුණොත් ව්‍යාපාර profit වැඩි වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම cash flows increase නොවීමක් තුළින් කොයි වෙලාවකවත් value create වෙන්න බෑ. අපි කරන ඕනම දෙයක් අපි හිතමු සමහරලාට අපි ඉගෙන ගන්න ඔය capital structure එක වෙනස් කරන්නේ. يعني equity කොච්චරද, debt කොච්චරද අර ඒ දේවල් අපි තීරණය කරන්නේ. නේද? අපේ capital structure කොහොමද තියෙන්න ඕනේ? වැඩිපුර ණය ප්‍රාග්ධනය තියෙන එකද හොඳ නැත්නම් වැඩිපුර මේ equity capital ඒ කියන්නේ shareholdersලා capital තියෙන එකද හොඳ? එහෙනම් මේක අපි තීරණය කරන්න ඕනේ. ඉතින් ඒ සංයුතිය තීරණය කිරීමෙන් මේ value එක වැඩි වෙනවා කියලා එකක් නැහැ. මොකක්ද වෙන්නේ? ඒ සංයුතිය තීරණය කිරීමේදී cash flows වලට මොකක් හරි බලපෑමක් වෙනවා නම් අන්න එතන value වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැතුව capital structure එක මත value වෙනස් වෙනව නෙමෙයි. cash flows වෙනස් වෙන්නේ නැතුව value වෙනස් වෙන්න බෑ. මම conservation of value කියලා කියන්නේ. ඊට කියනවා economics of value creation. මොකද මේ economics of value creation කියලා කියන්නේ? මේ කියන්නේ how competitive advantage enables some companies to earn higher returns on invested capital than others. ඒ කියන්නේ මෙහෙම. දැන් ඇත්තටම දැන් අපි කිව්වනේ අපේ භාණ්ඩය මිලදී ගන්නවා නම් පාරිභෝගිකයෝ ඒගොල්ලන්ගේ උවමනාවක් තෘප්තිමත් කරනවා නම් ඒගොල්ලෝ මිලදී ගන්නවා. එහෙම මිලදී ගත්තොත් තමයි අපිට මුදල් ප්‍රවාහයක් ලැබෙන්නේ. කෑෂ් හම්බ වෙන්නේ. අපිට කෑෂ් හම්බුනොත් තමයි අපි කියව වැලියු එකක් ක්‍රියේට් වෙන්නේ. එහෙමනේ. නේද? ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අපේ භාණ්ඩය හෝ සේවාව කස්ටමර් ගන්නෙ නැත්තම් ඒක තේරුම මොකද්ද? කස්ටමර්ට ඒක වැදගත් නෑ කියන එක. ගන්න නැත්තම් අපිට මුදල් හම්බ වෙනවද? හම්බ වෙන්නේ නෑ. හම්බ වෙන්නේ නැත්තම් ආදායමක් සෝ ලාභයක් තියනවද? ලාභයක් නෑ. හරිනේ. ඉතින් එහෙමනම් කස්ටමර්ට මේක ගන්න නම් මොකක්ද තියෙන්න ඕනේ? මේ භාණ්ඩය හෝ සේවාවෙන් එයාට තෘප්තිමත් භාවයක් ලැබෙන්න ඕනි වෙන භාණ්ඩ හෝ සේවා වලට වඩා. ඒ කියන්නේ ගන්න රීසන් එකක් තියෙන්න ඕනේ. දැන් අපි කඩේට ගිහලා බඩුවක් ගන්න මොකක් හේතුවක් තියෙන්න ඉපේ. හේතුවක් නැතුව ගන්න නෑනේ. එම් පිස්සුවෙන් වගේ මොකක් හේතුවක් තියෙන්න ඉපේ. දැන් ගොඩක් වෙලාවට අපි දන්න දෙයක් තමයි අපි සාමාන්‍ය ලංකාවේ වෙන දෙයක් තමයි
මොකක් හරි කග්ගලන් කඩයක් දැම්මොත් අපි හිතමු මොකක් හරි සැලොන් එකක් දැම්මොත් එහෙම ඒක බලන් ඉඳලා ඊළඟ කෙනත් ඒ හරියම සැලොන් එකක් දානවා. තව කෙනෙක් බලන් ඉඳලා එතනම තව සැලොන් එකක් දානවා. වාහන හදන තැනක් දැම්මොත් එතනම තව එකක් දානවා. එහෙමනේ වෙන්නේ. එහෙම දැම්මයි කියලා එතන ඉන්කම් එකක් ජෙනරේට් වෙනවද? එහෙම වෙන්නේ නැහැ ඉතින්. කොහොම මොකද්ද වෙන්න ඕනේ? ඔයා කරන දේ, ඔයා දාන භාණ්ඩය හෝ සේවාව අනිත් අයගේ වගේ නොවි ස්පෙસિෆික් වෙන්න ඕනේ, යුනික් වෙන්න ඕනේ. මොකක් හරි විශේෂ ලක්ෂණයක් තියෙන්න ඕනේ. ඔයාට ඒ භාණ්ඩය හෝ සේවාව මිලදී ගන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙන්න ඕනේ. අපිට එන කම්පැරිටිව් ඇඩ්වාන්ටේජ් කියලා. දැන් මේ අහලා ඇතිනේ. දැන් කියන්නේ අපිට තියෙන තරංකාරීත්ව වාසියක් අපි කියනවා. ඒ කියන්නේ මේ භාණ්ඩය හෝ සේවාව අනිත් අයට වඩා කම්පිටිටර්ස්ලට වඩා එක්ක මිල අඩු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ක්වොලිටි එක වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙනම ඕනම දෙයක්. ඒ දෙක විතරනේ ඕන තරම් තියෙනවා. ඉතින් ඒ වගේ මොකක් හරි රීසන් එකක් තියෙන්න ඕනේ. එහෙම රීසන් එකක් තිබ්බොත් තමයි කස්ටමර් භාණ්ඩේ මිලදී ගන්නෙ. ගත්තොත් තමයි වැලියු එකක් එන්නේ. ඒක තමයි මේ concept එකෙන් කියන්නේ. comparative advantage තියෙන්න ඕනේ කියන එක. හරිනේ. ඒතර මේ කිව්වේ මොකද්ද? economics of value creation. එකෙන් කියන්නේ comparative advantage එකක් තියෙන්න ඕනි කියන කාරණේ. ඊළඟට අපි කතා කරනවා value and valuation. දැන් අපි දන්නවා value එක තමයි business එකේ වටිනාකම කියන එක. හරිනේ. worth of the business. දැන් මේක හැදෙන්නේ මොකක් වුණොත්ද? කියන්නේ value එකක් අපි ක්‍රියේට් වෙන්නේ අපේ cost of capital වලට වඩා අපි ගත්ත මුදල් වලට ගෙවන ගානට වඩා වැඩි රිටර්න් එකක්. rate of return ඊට වඩා වැඩි නම්. හරිනේ. ඒතර එහෙමනම් තමයි value එකක් generate වෙන්නේ. ඒතර ඒ වගේම valuation කියන්නේ මොකක්ද? valuation කියලා කියන්නේ අපි value කරන්න use කරන process එක. මේ value එක ගණනය කරන්න භාවිතා කරන ක්‍රමවේදය. The process used to determine the value. දැන් මෙහෙමයි. දැන් ගොඩක් වෙලාවට වෙන දෙයක් තමයි කොච්චර value ගැන කතා කරත් value එක generate වෙන්න ඕනි අනම්මනම් කිව්වත් valuation කියන දේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට business නොකරන දෙයක්. අපේ business එකේ value එක කොච්චරද? අපේ business එක කොච්චරක් වටිනවද? ඒ valuation කියන දේ ගොඩක් වෙලාවට business නොකරන දෙයක්. ඒගොල්ලෝ සමහරවල් අලුතෙන් products දානවා market එකට. අලුතෙන් යනවා වෙන market එකකට. වෙන market එකට අපේ භාණ්ඩය හඳුන්වලා දෙනවා. එක එක දේවල් කරනවා. අලුතෙන් තාක්ෂණයක් හඳුන්වලා දෙනවා. හරිනේ. ගොඩක් දේවල් කරනවා. එතන මේ මොන දේ කරත් වැඩක් නැහැ. value එකක් generate වෙනවා වෙන පුළුවන්. ඒ වගේම එක measure කරන්නත් ඕනේ. generate වෙනවද නැද්ද කියන එක බලන්න ඒක management එකක් තියෙන්න ඕනේ. supervision එකක් තියෙන්න ඕනේ. ඊට අපි valuation කියන දේ කරන්න ඕනේ. එහෙනම් අපිට කළ යුතු දෙයක් තමයි අපේ business එක මොකක් හරි දෙයක් කිරීම තුළින් generate වෙන cash flows බලන්න ඕනේ. ඒ cash flows වල present value බලන්න ඕනේ. කොච්චරද value එක කියලා. එහෙම නැති වුණොත් කියනවා ප්‍රතිඵල disastrous වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකේ වල්කීම් හැමෝටම තියෙනවා. දැන් කම්පැනි අපි ගත්තොත් එහෙම කම්පැනිට සල්ලි දානවනේ ෂෙයා හෝල්ඩර්ස්ලා. ඉතින් ඒගොල්ලන්ට සල්ලි දාලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඒගොල්ලෝ බලන්න ඕනේ ඒගොල්ලෝ දාපු මුදල හරියට එද වෙනවද? එද වෙලා value create වෙනවද? ඒක බලන්න ඕනේ. ඒකට ඒගොල්ලන්ට responsibility එකක් තියෙනවා. ඒ වගේ managers-ලා, board of directors-ලා. ඉතින් ඒගොල්ලන්ට responsibility එකක් තියෙනවා. මොකද ඒගොල්ලන්ට accountability එකක් තියෙනවනේ. ඒගොල්ලෝ පාවිච්චි කරන වෙන කෙනෙක්ගේ මුදල්. ඒතර එතනදී ඒ මුදලෙන් ව්‍යාපාරේ value එකක් create වෙනවද කියලා බලන්න ඒගොල්ලන්ට responsibility එකක් තියෙනවා. මේ කාරණේ අමතක කරන තාක්කල් ව්‍යාපාරය සාර්ථක වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම අපි කියනවා නම් සාමාන්‍ය මැනේජ්මන්ට් ලත් කියනවානේ. what get measured get managed කියලා. අපි දෙයක් measure කරොත් කර දෙයක් අපි වටිනාකම තීරණය කරොත් ඒක manage කරන්න පුළුවන්. දැන් valuation කියන එක කරන්නේ නැතුව value එක දන්නේ නැතුව manage කරන්න බෑනේ. හරි. ඊළඟ කතාව. අපි යනවා ඊළඟට. මොකක්ද ඊළඟ එක? දැන් මෙතන මේ සමරි එකක් කතා කරන්නේ මේ ඊළඟ වගේ දලු ස්ලයිඩ් එකේ අපිට කතා කරපු දේවල් ටික. ඒක ඕකේනේ. අපි යනවා ඊළඟට value creation economic perspective. value creation ගැන economic perspective එක. economically අපි කොහොමද මේක දකින්නේ කියන එක ආර්ථික විද්‍යානුකූලව. මෙතන කියනවා ඕනම business එකක පටන් ගනිද්දී අරමුණ මොකක්ද? අපි දන්නවා business එකේ අරමුණ මොකක්ද? normally profit earning. profit එකක් earn කරන එක. දැන් අපි කියව profit එකක් earn කරනවා මොකද්ද වෙන්න ඕනේ? ආදායම් තියෙන්න ඕනේ. ආදායමක් නැතුව ලාභයක් ගන්න බෑනේ. ආදායම් තියෙන්න නම් අපි විකුණන භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකව මිලදී ගන්න ඕනේ. මිලදී ගන්න නම් value එකක් තියෙන්න ඕනේ. වටිනාකමක් පාරිභෝගිකයට තියෙන්න ඕනේ.
එහෙමනොත් තමයි ගන්නෙ. එහෙම ගත්තොත් තමයි අපිට කෑෂ් ෆ්ලෝස් එන්නේ. කෑෂ් ෆ්ලෝස් ආවොත් තමයි ආදායම් සහ ලාභ තියෙන්නේ. හරිනේ. ඉතින් එහෙමනම් ඕනම බිස්නස් එකක ඉනිෂියල් නැත්තම් පටන් ගනිද්දි ඉන්ටෙන්ෂන් එක කියලා කියන්නේ ප්‍රොෆිට් මේකින් කියන එකේ තේරුම මොකද්ද? වැලියු ක්‍රියේෂන් කියන එක. දැන් ඕනම බිස්නස් එකක ඉන්ටෙන්ෂන් එක අපි කියනවා වැලියු ක්‍රියේෂන් කියලා. ඒක වෙනස්කම් තියෙන්න පුළුවන්. බිස්නස් අතරේ මොකක්ද අපි ක්‍රියේට් කරන වැලියු එක කියන එක අතරේ වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒක පස්සේ බලමුකෝ. නමුත් සාමාන්‍යයෙන් ඕනම වෙලාවක බිස්නස් එකක ඉන්ටෙන්ෂන් එක අපි කියනවා වැලියු ක්‍රියේෂන් කියලා. දැන් මේකට අපි කාරණා තුනක් කතා කරනවා. මොකක්ද? වැලියු කියන්නේ මොකක්ද? definition of value and how it can be created. වැලියු කියන්නේ මොකක්ද? ඒක කොහොමද ක්‍රියේට් කරන්න පුළුවන්? ඒ පළවෙනි එක. දෙවෙනි එක අපි කතා කරනවා evolution එක, history එක. මේ වැලියු ක්‍රියේට් කිරීම ගැන කොහොමද අපි වැලියු ක්‍රියේට් කරන්නේ කියන එක ගැන ඒ කාලේ ඉඳන් අතීතේ ඉඳන් history එකේ ඉඳන් ආපු විදිය evolution එක. ඒක අපි කතා කරනවා. හරිනේ. මේ දෙවෙනි එක. අන්තිම එක how value can be measured and managed. කොහොමද value එක measure කරන්න පුළුවන්? කොහොමද value එක manage කරන්න පුළුවන්? ඒක අපි කතා කරනවා ඊළඟ part එකේ value creation 2 වලදී. දැන් මේක ඇතුලේ මේ value creation 1 යටතේ අපි කතා කරනවා value කියන්නේ මොකක්ද? කොහොමද ඒක create කරන්නේ? මේ දෙවෙනි එක evolution එක කතා කරනවා. හරි. දැන් බලුවොත් value and how it is created. value කියන්නේ මොකක්ද? කොහොමද ඒක create කරන්නේ? මේ කියනවා in the broadest term possible, value is created through work. This work could be mechanical or creative. Of course, not all work is value creating. කියනවා value කියන එක හැමතිස්සෙම generate වෙන්නේ work එකක් තුලින්. ක්‍රියාකාරකමක් තුලින්. මොකක් හරි activity එකක් තුලින් තමයි value create වෙන්නේ. දැන් එහෙමනේ හැමතිස්සෙම නේද? අපිට විභාගයක් පාස් වෙන්න පුළුවන් ද පාඩම් නොකර? එහෙම බෑනේ. පාඩම් කරන්න ඕනේ පාස් වෙන්න. දැන් අපිට පුළුවන් ද අපිට කැමති දෙයක් කඩෙන් ගන්න සල්ලි හම්බ කරන්න නැතුව? බෑනේ. නේද? අපි දෙයක් කරොත් තමයි දෙයක් ලැබෙන්නේ. කියන්නේ ඉෆෙක්ට් එකක් තියෙන්න නම් අනිවාර්යයෙන්ම කෝස් එකක් තියෙන්න ඕනේ. කෝස් and effect. හේතුවක් මත ඵලයක් ඇති වෙන්නේ. කියන්නේ ඇක්ටිවිටි එකක් කරොත් තමයි අපිට රිසල්ට් එකක් ගන්න පුළුවන්. එහෙම නැතුව නිකන් බලන් හිටියා කියලා නැත්තම් ප්‍රාර්ථනා කළ පමණින් එහෙම ලබන්න පුළුවන්ද? එහෙම බෑ. මොකක් හරි ඇක්ටිවිටි එකකට තමයි අපි කියනවා මෙතන වර්ක් එකක් තියෙන්න ඕනේ. මෙතන මේකල වර්ක් කියන එක තමයි ඇක්ටිවිටි එකනේ කොටස් දෙකකට කඩනවා. mechanical and creative කියලා. mechanical work and creative work. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් mechanical කියන එකට මේගොල්ලෝ example එකක් දීලා තියෙනවා. මොකක්ද? cutting a tree down and turning it into lumber. දැන් කියන්නේ දැන් මේක මේ වගේ දෙයක්. ඒ වගේම creative example එකක් දීලා තියෙනවා creating a logo or writing a paper. දැන් මෙතන මේ mechanical and මේ creative කියන එකේ වෙනස තියෙන අතරම ගත්තොත් mechanical කියන අතරම යන hard coding එක කියන්නේ hard work කියන එක. ඒ කියන්නේ අපි ගත්තොත් hardware වගේ අපි කියන්නේ computer එක උනත් hardware and software ඒ වගේ දෙයක්. මේ mechanical and creative කියන එක. දැන් මෙතන මේ mechanical කියලා කියන්නේ යාන්ත්‍රික අපිට භෞතිකව පේන දේ. ටච් කරන්න පුළුවන් tangible ඒ වගේම අර අපිට භෞතිකව පේන දෙයක්. දැන් අපි ගත්තොත් දැන් මෙතන මේ කියන example එක මොකද්ද? ගස් කපලා ඒවා දැව විදියට පරිවර්තනය කරනවා. ගස් ටික අපි කපලා දැව විදියට පරිවර්තනය කරොත් ඒ ක්‍රියාකාරකම තුලින් අපිට ලැබෙනවා වැලියු එකක්. නේද? දැන් ගස් ටික එහෙමම තියෙද්දි විකුණන්න පුළුවන් ගානට වඩා ඒවා කපලා දැව විදියට ලී විදියට පරිවර්තනය කරාට පස්සේ විකුණන්න පුළුවන් ගාන වැඩිනේ. දැන් ඒ වගේම අපි හිතන්න දැන් ඔය මැණික් ගරණ එක තියෙන්නේ. දැන් මැණික් ගරනකොට ඒ හම්බ වෙන ඔරිජිනල් මේ මැණික් ගැටේ තියෙනවනේ. ඒක එච්චර ලස්සනක් කියලා එහෙම එකක් නෑනේ. ඒක පොලිෂ් කරලා කපලා මේවා කරලා ගත්තම ඒකේ වටිනාකමක් එන්නේ. ඒතර ඒක ඉනිෂියල් තිබ්බ තත්ත්වයෙන් විකුණන්න පුළුවන් ගානට වඩා වැඩි ගානට විකුණන්න පුළුවන් කපලා පොලිෂ් කරලා ගත්තාම. ඒක තමයි වැලියු ක්‍රියේෂන් කියලා කියන්නේ. අපි ආර්ථික විද්‍යාවත් ඉගෙන ගත්තේ නේද? දැන් ආර්ථික විද්‍යාවත් අපි ඉගෙන ගත්තා ගොවියා මොනවද වී වගා කරලා අස්වැන්න නෙළුවට පස්සේ ඒ වී ටික විකුණනවා. විකුණුවාට පස්සේ ඊළඟ මොකද්ද වෙන්නේ? අතරමැදිය මොකද්ද කරන්නේ? වී ටික හාල් බවට පරිවර්තනය කරනවා. ඊට පස්සේ තොග වෙලෙන්දට විකුණනවා. දැන් තොග වෙලෙන්ද ඊට පස්සේ
කියන්නේ large stocks විදියට විකුණනවා. සිල්ලර වෙනද ඔකේ තියෙන ගල් වලිය නම්මන අයින් කරලා පොඩි පොඩි පැකට්ස් වලට හදලා විකුණනවා. ඒ හැම ක්‍රියාකාරකමක් තුළදී මොකක්ද වෙන්නේ? අලුතෙන් දෙයක් ඇඩ් වෙනවා. අලුතෙන් දෙයක් එකතු වෙනවා. එහෙනම් හැමතිස්සෙම නිකන් බලන් හිටියා කියලා නිකන් හිටියයි කියලා අලුතෙන් දෙයක් ඇඩ් වෙන්නේ නැහැ. වැලියු එක ක්‍රියේට් වෙන්නේ නැහැ. වැලියු එක ක්‍රියේට් වෙන්නේ අනිවාර්යයෙන්ම කරන දෙයක් තුලින්, ක්‍රියාකාරීත්වයක් තුලින්. ගොඩක් වෙලාට මෙකැනිකල් වර්ක්. ඉතින් අපි හිතමු දැන් අපි දැන් ওই සූර්යාලෝකයේ තියෙනවනේ නේද? සූර්යාලෝකේ පරිවර්තනය කරන මොනවා බවටද? විදුලිය බවට. අපි කියන්නේ නේද? එතකොට මේ ඒක පරිවර්තනය කරන්න අපි සූර්ය කෝෂ හදන්න ඕනේ. එතන ඇක්ටිවිටි එකක් තියෙනවා. ඒ විදියට හැම තැනදීම ඕනම තැනකදී ජල විදුලි උත්පාදනය කිරීම වෙන්න පුළුවන්. මේ ඕනම තැනකදී මෙකැනිකල් වර්ක් එකක් අපිට භෞතිකව පේන ටැන්ජිබල් වර්ක් එකක් තියෙනවා. දැන් ගස් කපලා දවල්ට පරිවර්තනය කරද්දී ඒ ගස් ටික කපන්න ඕනේ මැෂින් ගෙනල්ලා. එතන ව්‍යායාමයකට එක්සර්සයිස් එකක් තියෙනවා. නේද? මොකක් හරි එෆර්ට් එකක් දරන්න වෙනවා. ෆිසිකල් එෆර්ට් එකක්. ඉතින් ගොඩක් වෙලාවට මෙකැනිකල් වර්ක් වලට අපිට දකින්න ෆිසිකල් එෆර්ට් එක. භෞතික උත්සාහයක් තමයි ගොඩක් වෙලාවට එතන තියෙන්නේ. මේ ක්‍රියේටිව් වර්ක් කෙනේ ගොඩක් වෙලාවට තියෙන්නේ භෞතික උත්සාහයකට වඩා මෙන්ටල් වර්ක් එකක්. මෙන්ටල් එෆර්ට් එකක්. අර ෆිසිකල් එෆර්ට් එකට වැඩිය දරන ප්‍රයත්නය දරන්නේ මානසිකව. එනේ අලුත් දෙයක් ක්‍රියේට් කරනවා. එයා අලුතෙන් මොකක් හරි කන්සෙප්ට් එකක් මේ නිර්මාණය කරනවා. ඉනෝවේටිව් දෙයක්. මොකක් හරි වෙනස් දෙයක් නිර්මාණය කරනවා. ක්‍රියේටිං අ ලෝගෝ මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් හදනවා. නමක් හදනවා. විශේෂ දෙයක්. ඒක ආටිකල් එකක් ලියනවා වෙන්න පුළුවන්. එයා අලුත් දෙයක් නියන්නේ. අලුත් සංකල්පයක් නිර්මාණය කරන්නේ. ඉතින් ඒකත් වර්ක් එකක් තමයි. ඒකත් එක්තරා විදිහට ක්‍රියාකාරකමක් තමයි. දැන් අපි ගත්තොත් ලෝකෙ මුලින්ම රෝදය කියන සංකල්පය හඳුන්වලා දෙනකොට මොකද්ද? කන්සෙප්ට් එකක්. හැබැයි කන්සෙප්ට් එක දැන් කොච්චර විදියට භාවිතා වෙනවද? ඒ කන්සෙප්ට් එක අලෙවි කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් ෆ්‍රිජ් වල අපි ගත්තොත් එහෙම ඩෝ කූලින් ඒ කන්සෙප්ට් එක. ඒ සංකල්පය ඒකට පේටන්ට් කරන්න පුළුවන්. කොපිරයිට් ගන්න පුළුවන්. ඒත් කොච්චර ගන්නට අලෙවි කරන්න පුළුවන්ද? නේද? දැන් අපි හිතමු කෙනෙක් හදනවා මියුසික් ට්‍රැක් එකක්. නේද? ඒක යාගේ මානසික ප්‍රයත්න භාවිතා කරලා ට්‍රැක් එකක් හදනවා. සංගීත කණ්ඩයක්. දැන් ඒ ඔයා ගොඩක් වෙලාවට දැකලා තියෙන්නේ. එක සංගීත කණ්ඩයක් හැම එකටම පාවිච්චි කරනවා දකින්නේ. නේද? ගොඩක් වෙලාවට ඔය මේ ගහලා බලන්න YouTube වල සෑඩ් මියුසික් වල තියෙනවා. ගොඩක්ම සෑඩ් කියලා හිතන ට්‍රැක් එකක් තියෙනවා. පියානෝ ට්‍රැක් එකක් මම හිතන්නේ. ඒක තමයි ගොඩක් වෙලාවට ඔය channel වල හැම එකකම වගේ ඔය මොකක් හරි දැන් කොරෝනා වලදී වෙන්න පුළුවන්, ගම් වතුර වෙන්න පුළුවන් ඕන තැනක දාන්නේ. ඉතින් ඒ වගේ මොකක් හරි කන්සෙප්ට් එකක් ජෙනරේට් කරනවා. ඒකට මෙන්ටල් එෆර්ට් එකක්, ක්‍රියේටිව් වර්ක් එකක්. ඒකෙනුත් වැලියු එකක් ක්‍රියේට් වෙනවා. ඒතර වර්ක් එකක් තුලින් තමයි වැලියු ක්‍රියේෂන් එක වෙන්නේ හැමතිස්සෙම. ඒක මෙකැනිකල් ලෝ ඒ වගේම ක්‍රියේටිව් වෙන්න පුළුවන්. දැන් බිස්නස් එකට ගමුකෝ මේක. දැන් බිස්නස් එක මොකද්ද කරන්නේ සාමාන්‍යයෙන්? ඒකලෝ ගන්නවා මැටීරියල්ස්. ඒ වගේම කන්සියුමර්ස් එළියෙන් ගන්නවා. අපි කියන ඉන්පුට්ස් කියලා. ඊට පස්සේ ඒ ටික කන්වර්ට් කරනවා. මොනවටද? අවුට්පුට් වලට කන්වර්ට් කරනවා. එහෙම නෙවෙන්නේ. නේද? ඉන්පුට්ස් ගන්නවා එළියෙන් කන්වර්ට් කරනවා අවුට්පුට් වල. අපි කියන ඔපරේෂන් කියලා. නැත්නම් කන්වර්ෂන් ප්‍රොසෙස් එක. ඒවෙන් මොකක්ද වෙන්නේ? ප්‍රොඩක්ට් එකක්. එහෙම නැත්නම් සර්විස් එක ජෙනරේට් වෙනවා. ඒ කියලාට මොකද්ද කරන්නේ? කස්ටමර්ට විකුණනවා. නේද? ඒ කස්ටමර්ට එක වැදගත් නම් කස්ටමර්ට එක වැලියබල් නම් එයා එකට මිලක් ගෙවනවා. ඒ තුලින් තමයි අපිට ප්‍රොෆිට් එක නිර්මාණය වෙන්නේ. දැන් කියන්නේ දැන් බිස්නස් එකේ අරමුණ වෙන්නේ අපි ඉන්පුට් එකක් අවුට්පුට් එකක් බවට කන්වර්ට් කිරීම තුළ. ඒක තමයි ඇක්ටිවිටි එක. එතන තමයි වර්ක් එක කියන එක වෙන්නේ. ඒක තමයි වර්ක් එක. දැන් මෙකැනිකල් වර්ක් තියෙනවා, ක්‍රියේටිව් වර්ක් තියෙනවා, දෙකම තියෙන්න පුළුවන්. ඒ වර්ක් එක තුළින් ඉන්පුට් අවුට්පුට් බවට කන්වර්ට් කරනවා. ඒ අවුට්පුට් එක කස්ටමර්ට විකුණනවා. ඒකෙන් අපිට ලැබෙනවා ප්‍රතිලාභයක්. අපි කියන ලාභය කියලා. හරිනේ. ඒක කස්ටමර්ට අපි වැලියු එකක් ජෙනරේට් කරනවා. ඒ ජෙනරේට් කරන වැලියු එකෙන් කොටසක් අපි අවශෝෂණය කරගන්නවා මොකක් විදියටද? ලාභයේ විදියට. කස්ටමර්ට අපි යම්කිසි ප්‍රතිලාභයක් දෙනවා. දෙන තරමට ඒ වැලියු එකෙන් කොටසක් එයා අපිට දෙනවා ලාභයක් විදියට. හරිනේ. එතකොට කතා කරනවා ඊළඟට වැලියු ක්‍රියේෂන් කියන ඩෙෆිනිෂන් එක. මොකද්ද වැලියු ක්‍රියේෂන් කියලා කියන්නේ? ඒ වැලියු ක්‍රියේෂන් කියන එක අපිට මේ විදිහට කියන්න පුළුවන්. Value is created through an irreversible process
which gives a resources order, greater usefulness to other humans. කාරණා තුනක් තියෙනවා. Value is created, first one, through an irreversible process. දෙක, which gives a resources order. තුන, greater usefulness to other humans. එහෙනම් මේ value creation එකක් වෙන්න නම් කාරණා තුනක් ඉටු වෙන්න ඕනේ. ඕනම value creation එකද අපිට මේ කාරණා තුන ගොඩක් වෙලාවට දකින්න පුළුවන්. පළවෙනි එක irreversibility. irreversibility කියලා කියන්නේ අපිට දෙයක් කරාට පස්සේ ඒක රිවර්ස් කරන්න බැරි කම. يعني ඒක ආපහු තිබ්බ තත්ත්වයට යථා තත්ත්වයට පත් කරන්න බැරි කම. එනවා දෙයක් ට්‍රාන්ස්ෆෝම් කරොත් යම්කිසි අවුට්පුට් එකකට වාට එකේ තිබ්බ ඔරිජිනල් තත්ත්වයට ගන්න බෑ. දැන් එක්සැම්පල් එකක් හිතන්නකෝ. ඔය දැන් ගතොත් මේ ස්ටැචුස් එහෙම හදන්නේ, පිළිම හදන්නේ. එක එක නිර්මාණ හදලා ඔය ගල් වලින් එක එක නිර්මාණ හදලා කැටයම් මනම් හදලා විකුණන තියෙන මාකට් එකේ. දැන් කළු ගලක් ගත්තොත් ඒකට වැලියු එකක් තියනවද? කළු ගලක් නිකම්ම ගලක් ගත්තොත් ඒක විකුණුවාම මුදලක් ගන්න පුළුවන් හැකියාව අඩුයිනේ. නේද? නමුත් ඒක කපලා උපමට්ටම් කරලා යම්කිසි ප්‍රතිමාවක් රූපයක් විදියට කාගේ හරි රූපයක් විදියට අපි හදනවා. හරිද? එහෙම හැදුවට පස්සේ ඒකට තියෙන වැලියු එක මොකද වෙන්නේ? ඊට වඩා වැඩිද නැද්ද? ඊට වඩා වැඩි. එතකොට එතන තියෙනවා වැලියු ක්‍රියේෂන් එකක්. කොහොමද අපි අඳුනගන්නේ? බලන්න ඒ ස්ටෝන් එක අපි කන්වර්ට් කරනවා ස්ටැචු එකක් බවට. කන්වර්ට් කරාට පස්සේ වැලියු එක ක්‍රියේට් වෙනවා කියලා අපිට තේරෙනවා. එතන තව මේ කියන ලක්ෂණ තියෙනවා. මොකද්ද? ඉරිවර්සිබිලිටි. දැන් අපිට පුළුවන් ද ඒ කළු ගල ඒ පරිවර්තනය කරපු ස්ටැචු එකේ නැවත අර තිබ්බ තත්ත්වයටපත් කරන්න. අර තිබ්බ කළු ගල බවට පරිවර්තනය කරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. නේද? ඒවා නිකන් හිතන්න ලොකු දෙයකට යන්න ඕනේ නැහැ. නිකන් ඔයා හිතන්න ඔයා ගෙදරදී කේක් එකක් හදනවා කියලා. අමුද්‍රව්‍ය ටික දාලා පිටි ටික දාලා බිත්තර දාලා ඒ උණේව දාලා හදනවා කේක් එකක්. ඒ වැලියු ක්‍රියේෂන් එකක් තියෙනවනේ එතන. ඒ පිටි ටික නම්මන ටික විකුණ ගන්න පුළුවන් ගානට වඩා වැඩි ගානට වඩා කේක් එක විකුණ ගන්න පුළුවන්. වැලියු ක්‍රියේෂන් එකක් තියෙනවා. ඊකත් ඉරිවර්සිබල් නේ. දැන් ඔයාට පුළුවන් ද කේක් එක ආපහු තිබ්බ විදිහට කොටස් වලට කඩන්න. මේ කේක් එක ඇතුළේ තියෙන පිටි ටික වෙන් කරනවා. බිත්තර ටික වෙන් කරනවා. ඒ දාපු ලුණු අනම්මන හැමදේම එහෙම පුළුවන් ද වෙන් කරන්න? එහෙම වෙන් කරන්න බෑනේ. ඒ වගේ. ඉරිවර්සිබල්. දෙවෙනි කාරණේ. මේක නා එන්ට්‍රොපි කියලා. එන්ට්‍රොපි. මොකක්ද මේ කියන්නේ බලමු. එන්ට්‍රොපි කියන එකේ නෝමල් තේරුම තමයි lack of order. කියන්නේ order කියන්නේ යම්කිසි order එකක් නැතිකම මිස් order කියලා අපි කියනවා. All value creating economic transformations and transactions reduce entropy locally within the system, within the economic system, while increasing entropy globally. දැන් මෙහෙම හිතමු. දැන් ලෝකෙම දැනට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් COVID-19 වලට කොරෝනා වලට එන්නතක් නැති එක. වැක්සින් එකක් නැති එක. අපි හිතමු ලංකාවේ එන්න හොයාගන්නවා COVID-19 වලට වැක්සින් එකක්. එන්නතක් හොයාගන්නවා. දැන් ඒක හොයාගන්න තාක්කල් මොකක්ද තියෙන්නේ? lack of order කියන දේ තියෙනවනේ නේද? order එකක් නැතිකම. කියන්නේ එක එක තැන්වල රෝගීන් මතුවෙනවා. කියන පොකුරු බිහි වෙනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලන් ක්වොරන්ටයින් කරන්න යවන්න වෙනවා. ඊට පස්සේ ආපහු හොස්පිටල් යවනවා, චෙක් කරනවා, ආයෙ එවනවා, ඇඳිරි නීතිය දානවා, රට වහනවා. එක එක ගොඩාක් ඉෂුස් තියෙනවනේ. එතකොට මේ කියන විදිහේ lack of order කියන එක නතර කරන්න පුළුවන් මොකකින්ද? එන්නතක් හොයාගත්තොත්. එන්නතක් හොයාගත්තොත් විදිනවා හැමෝටම ඉවරයි වැඩේ. එහෙමනේ. ඒතර මේ order කියන දේ ඇති කරන්න පුළුවන් එන්නත තුලින්. දැන් එන්නතක් හොයාගන්නවා කියන එක අනිවාර්යෙන් වැලියු එකක් තියෙනවනේ. ඒක තේරෙනවනේ. දැන් අපි ඒක අතර ක්‍රියේටිව් වර්ක් එකක් තුලින් මෙකැනිකල් දෙකටත් මෙකැනිකල් පාර්ට් එකකුත් තියෙනවා. මොකද ඒක ගොඩක් වෙලාවට ක්‍රියේටිව් පාර්ට් එකකුත් තියෙනවා. අපි හිතලා තමයි ජෙනරේට් කරන්නේ මෙන්න මේ බේත හරියාවි මේකට කියලා. හරිනේ විද්‍යාඥයෝ කරනවා එහෙම. එතකොට ඒක තුලින් වැලියු එකක් ක්‍රියේට් වෙනවා. ඒක හරි. ඒ වගේ එන්නතක් ජන හදුවොත් එහෙම COVID-19 හොද කරන්න පුළුවන්. ආ හිතන්න කීයකට විකුණ ගන්න පුළුවන්ද? විකුණනවා නේද? ඒ කියන්නේ ඒක වැල්ලුකු වැලියු එකක් තියෙනවා. හැබැයි මේකෙන් මොකක්ද වෙනව කිව්වේ? දැන් අපි තුමු ලංකාවේ තමයි එන්නත හැදුවේ. මේකෙන් පුළුවන් දැනට ලංකාවේ තියෙන ඉෂුස් ටික නැති කරන්න. අර මිස් ඕඩර් කියන දේ නැති කරන්න පුළුවන්. lack of order කියන දේ නැති කරලා ඕඩර් එක හදන්න පුළුවන්. අර අපි කිව්වේ නිර්වචනයේදී මොකද්ද අපි කිව්වේ? අපි කිව්වා which gives a resources order. order කියන දේ ඇති කරනවා. එතකොට economic system එක ලංකාවේ economic system එක ඇතුලේ order එක ඇති කරනවා.
හැබැයි අපි හිතමු මම එක්සාම්පල් එකක් කියන්නේ හරියද මේක නිකන් හරියටම ගන්න එපා නිකන් මේ එක්සාම්පල් එක තේරුම් ගන්න කියන්නේ. අපි හිතමු මේන්නත අපි ලංකාවේ විතෙන් හැදුවා ලංකාවේ කට්ටියට දෙනවා ලංකාවේ විතරයි තියෙන්නේ. වෙන කට්ටියට තාම දීලා නැහැ. හරිනේ. ඒතර හැම පිට රටකම අර lack of order කියන දේ තියෙනවා. එතකොට දැන් කලින් තිබ්බ තත්ත්වය හිතන්නකෝ. කලින් තිබ්බේ ලෝකේ හැම රටකටම මුකුත් එන්නතක් නැහැ. හැම රටේම lack of order තිබ්බා. අර ඕඩර් එකක් නැති අර ප්‍රශ්න ටික ලොක්ඩවුන් වෙනවා, ක්වොරන්ටයින් වෙනවා, කට්ටිය මැරෙනේවා, ලෙඩ වෙනේවා, හොස්පිටලයිස් කරනේවා, සාමාන්‍ය ආර්ථික කටයුතු වෙන හිටින් හැමදේම තිබ්බා. එතකොට තිබ්බ lack of order ද වැඩි. ඒ කියන්නේ දැන් එතකොට හැම රටම සමානයිනේ. හැම රටේම ඉෂුස් තියෙනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ලංකාවේ විතරක් ඉෂුස් නැහැ. එතකොට දැන් ලංකාවේ විතරක් ලෙඩේ නැහැ. ලංකාව ඔක්කොටම හොඳයි. හැබැයි පිටරට හැම එකකම තියෙනවා. දැන්ද රටවල් අතර අසමානතාව වැඩි කලින්ද? කලින් හැමෝටම නැහැනේ. කලින් හැමෝටම මොකක්වත් එන්නතක් නැහැ. කලින් හැමෝම අවුලේ. දැන් එක රටක් විතරක් ෂේප් අනිත් ඔක්කොටම තියෙනවා අවුල. දැන් මොකද්ද වෙන්නේ? අර මිස්සෝඩ ගතිය වැඩි. අසමානතාවය වැඩි. ඉතින් ඒක තමයි එන්ට්‍රොපි එතකොට ලෝකලි අඩු වෙනවා. ග්ලෝබලි වැඩි වෙනවා කියලා කියන්නේ. අනිත් මම එක්සැම්පල් එකක් කිව්වේ හරියද? මේ ලෙක්චර් එකේ කියපු එක්සැම්පල් එක මම හිතලා මේ කිව්වේ හරියනේ. නිකන් හිතලා බලන්න ඒ වගේ එකක්. ඊළඟට තුන්වෙනි ෆිට්නස් කියන එක. දැන් මේක නම් තේරුම් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ඕනම දෙයක් නිර්මාණය කරන්නේ මොකක් හරි දෙයකට ඇඩ්‍රස් කරන නේද? මොකක් හරි මිනිස්සුන්ට යූස්ෆුල් වෙන්නනේ. එහෙම නැත්නම් නිකන් මේ හදන්නම් වාලේ හදනව නෙවෙයිනේ. ඕනම දෙයකින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මිනිස්සුන්ගේ උවමනාවක්, අවශ්‍යතාවයක් ඉටු කරાવી. යූස්ෆුල් වෙයි කියන එක. ෆිට්නස් කියලා කියන්නේ. නේද? දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔය වැක්සින් එක හදන එක ගන්නකො වැක්සින් එක හදන්නේ මොකකටද? මිනිස්සුන්ගේ ලෙඩේ සනීප කරන්න, අවශ්‍යතාවයක් ඉටු කරන්න. නේද? අපි කෑමක් කඩේක හදන්නේ මොකටද? මිනිස්සුන්ගේ බඩගින්න කියන අවශ්‍යතාවය ඉටු කරන්න. ඒ වගේනේ ෆිට්නස් කියන්නේ එතකොට තමන්ගේ අවශ්‍යතාවයක් වුණාක් ඉටු කරනවා කියන එක. ඉතින් වැලියු ක්‍රියේෂන් කියන එකේ කාරණා තුනක් තියෙනවා. ඉරිවර්සබල් වෙනවා. ඉතින් ඕඩර් එකක් ජෙනරේට් කරන රිසෝස් එකේ අපි යූස්ෆුල් වෙනවා හියුමන්ස්ලට. දැන් වැලියු ක්‍රියේෂන් කියන එකේ මේ ඩෙෆිනිෂන් එක ගත්තාම ගොඩක් දේවල් ඕනම දෙයක් ඉතින් මේගොල්ලෝ කියනවා වැලියු ක්‍රියේෂන් ඇක්ටිවිටියක් වෙන්න පුළුවන්. හරිනේ. මේ කියනවා කෙනෙක් තව කෙනෙක්ට දොරක් කරලා දෙන එක වෙන්න පුළුවන්. මොකක් හරි ඩීඑන් එක වෙන්න පුළුවන්. ඒ වගේම turning the sun's energy to into power to run your ceiling fan ඕනම දෙයක්. කෑමක් හදන එක ඕනම දෙයක් වැලියු ක්‍රියේටින් ඇක්ටිවිටියක් වෙන්න පුළුවන්. හරිනේ.